This Holy Mass is offered by a faithful Verbum TV well-wisher for abundant grace on a young family member to succeed in his advanced level examination. තේමාව දේව කැඳවීම ප්‍රීතියෙන් සමරමු. හැඳින්වීම අද සාමාන්‍ය සමයේ 17 වන ඉරුදිනයි. දේශීය පූජක දිනය සමරන මෙදින අපි එක පවුලක් ලෙස එක් රැස් වී සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකත්වය තුල ඉදිරියට යන්නට හා විශේෂාකාරයෙන් එතුමන් විසින්ම ආලේප කරනු ලැබූ අප දේශයේ පූජක පැවිදි සහෝදර සහෝදරයන් වෙනුවෙන් දෙවිඳුන් යදින්නටයි. තම ජීවිත තුළ ක්‍රිස්තුස් වහන්සේව අත්දකිමින් උන්වහන්සේ තුළ ජීවත් වෙමින් තම අත්දැකීම් දේව ජනතාව වෙත ගෙන යන්නට ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ඉල්ලා යාඥා කරමු. එමෙන්ම අපගේ ශ්‍රාවකත්වය ජේසුව දෙන්නයි මුළු ලොවටම යන ස්ථීරත්වය තුළ තම කැඳවීම තේරුම් ගනිමින් තම ජීවිත සාක්ෂිය තුළින් අන් අයට ජේසුව දෙන්නටත් උන්වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් වන්නටත් ඔවුන්ට අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීමද මේ දිව්‍ය යාගය තුළින් ඉල්ලා යදෙමු. සුන වෙත යන්නට රොක්වෙමු අපි දිවිදුන් බලා සිටී. කිතු හිමි හා වැයවන්නට යමු අපි සුනතු වරම් ලැබී. සිත පුමුදාලා දිවිදුන් අපි මුව සැමග පුදාලා ලොව සතහට සුබ අස්න දිසාලා මුදන්න ලොව දිවිදුන් පසසාලා පුදසුන වෙත යන්නට රොක්වෙමු අපි දිවිදුන් බලා සිටී. සුනතු වරම් ලැබී. විනාසක් වෙන කුරුළු ගීතෙනා නික විදනාද රටා එක් කරලා හදවත් සතුටින් නිති පුරවාලා සාමෙන් සැම දිවිදුන් වෙත යැදෙනා පුදසුන වෙත යන්නට රොක්වෙමු අපි දිවිදුන් බලා සිටී. කිතු හිමි හා වැයවන්නට යමු අපි සුනතුන් වරම් ලැබී. පියාණන්ගේද පුත්‍රයන්න්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ජේසුස් සමිඳුන් තුල ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, විසුද්ධ යාගයට සහභාගී වන්නට අපව සුදුස්සන් කරන්න කියලා අපි හැමෝම අපේ අත් දෙක වැඳගෙන අපේ හිස පහත් කරගෙන අපේ දෙනෙත් පියාගෙන දෙවි ස්වාමින් වහන්සේ ඉදිරියේ අපේ වැරදි, අපේ අඩුපාඩු, අපේ දුර්වලකම් පිළිගනිමු. ඒ හැම දෙයකටම සමාව ආයි දෙමු.
දෙවන් වහන්සේගේ දූ පුතුන් ලෙස ජීවත් වන්නට සෑම විට නිවැරදි තීරණ ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඉල්ලා යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියෙමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්.
ස්තෝත්‍ර වේ භූලෝකේ සුසිත නුවන්ට සමාදාන වේ දෙවිදොනි ඔබට ප්‍රශංසා වේ ආශංසන වේ වන්දන අපි යාඥා කරමු. අපගේ රක්ෂස්ථානය වන දෙවි පියාණනි, ඔබ වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නන් ඔබ වහන්සේ නිතර සුරකින්නසේක් වේද. ඔබ වහන්සේගෙන් තොර කිසිදු වටිනාකමක්ද කිසිදු ශුද්ධවන්තකමක්ද නැති බව අපි අදහන්නෙමු. එබැවින් ඔබ වහන්සේ ඉමහත් දයානුකම්පාව අප වෙත පෑව මැනව ඔබ වහන්සේගේ රාජ්‍යයේ සැපත අත්කර ගන්නා අයුරින් මෙලව සීමිත සම්පත් පරිහරණය කරනු සඳහා අපට ඥානය ලබා දුන මැනව. මිකිදී ඔබ හා ශුද්ධාත්මයානම් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. රාජාවලිය පළමු පොතෙන් උපුටාගත් කොටසකි. ගිබියොන් හිදී සමිදානන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද දෙවියන් වහන්සේ කතා කොට මා නුඹට දිය යුතු දේ ඉල්ලන්නේ යයි වදාළ සේක. දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජකොට පත් කළ සේක. මම ලාබාල කෙනෙක්මි. රට පාලනයෙහි දක්ෂකමක් මට නැත. ගණන් කළ නොහැකි අසංක සමූහයක් වන ඔබ විසින් තෝරා ගනු ලැබූ ඔබේ සෙනග මැද ඔබේ දාසයා සිටී. එබැවින් ඔබේ මේ සෙනග විනිශ්චය කරන පිණිස හොඳ නරක දැනගන්නට පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව. මන්ද ඔබේ මේ මහා සෙනග විනිශ්චය කරන්න කවරෙකුට පුළුවන් දැයි කීවේය. සලමොන් මේ දේ ඉල්ලූ නිසා සමිදානන් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. දෙවියන් වහන්සේ කතා කොට නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේවත් ධන සම්පත ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිත ඉල්ලන්නේවත් නැතිව විනිශ්චය තේරුම් ගැනීමට ඥානය ඉල්ලූ බැවින් බලන්න මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව සිටින්නේවත් නැතිවන ලෙස තියනු නැනනුවන නුඹට දෙමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබේ ආඥාවන්ට මම ප්‍රේම කරමි. සමිඳුනි, ඔබේ ආඥාවන්ට මම ප්‍රේම කරමි. සමිඳුනි, මාගේ එකම සම්පත ඔබය. ඔබේ නියෝග පවත්වන්නට පොරොන්දු වෙමි. ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට ආගේය. ඔබේ මේ කරුට ඔබ පොරොන්දු වූ පරිදි
මා කුළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේවා. සමිඳුනි ඔබේ ආඥාවන්ට මම ප්‍රේම කරමි. මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනවා. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියාවේ. එබැවින් රණට වඩා එසේය පිරු රණට වඩා ඔබේ ආක්ෂාවලට මම ප්‍රේම කරමි. එබැවින් ඔබේ නියමය අනුව මම හැසිරෙන්නේමි. සමිඳුනි ඔබේ ආඥාවන්ට මම ප්‍රේම කරමි. සියලු වංක මාර්ග නුරුස්සමි. ඔබේ යන පනත් විස්මය ජනකය. එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නේමි. ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. එයින් අනුවනයන්ට නුවණ ලැබේ. සමිඳුනි ඔබේ ආඥාවන්ට මම ප්‍රේම කරමි. ශුද්ධ වූ පාවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට එනම් උන්වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අප දනිමු. මන්ද උන්වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජේෂ්ඨයාණන් වන පිණිසය. එසේ කලින් තෝරාගත් අය උන්වහන්සේ කැඳවාගත් සේක. කැඳවාගත් අය උන්වහන්සේ දමිටු බවට පැමිණි වූ සේක. දමිටු බවට පැමිණි වූ අය උන්වහන්සේ මහිමයට පැමිණි වූ සේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද ස්වර්ගයටත් පොළවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි.
ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයුතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ස්වර්ග රාජ්‍යය කෙතක සංගවා තිබූ නිධානයකට සමානය. එක්තරා මිනිසෙකුට එය සම්භවිය ඔහුට එය සංගවා තබා මහත් ප්‍රීතියෙන් ගොස්. තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගත්තේය. ස්වර්ග රාජ්‍ය අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමානයි. ඉතා අගනා මුතු ඇටයක් සම්භව වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලට ගත්තේය. ස්වර්ග රාජ්‍යයේ වනාහි මුහුදේ හෙළන ලද සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමානය. ඒ දැල පිරුණු කල දීවරයෝ එය වෙරළට ඇද හිඳගෙන හොඳ මසුන් භාජනවලට එකතු කොට නරක මසුන් ඉවත දැමූහ. යුගාන්තයේදීද එසේම වන්නේ. දේවදූතයෝ නික්මාවුත් දමිටුන් කෙරෙන් අදමිටුවන් වෙන්කොට අදමිටුවන් ගිනි උදුනේ හෙලන්නෝය. එහි වැළපීමද දත්මිටි කෑමද වන්නේ. ඔබ මේ සියල්ල වටහා ගත්තේ දැයි ජේසුස් වහන්සේ ඇසූසේක. එසේ යයි ඔවුහු කීහ. එවිට උන්වහන්සේ ඔවුන්ට කතා කොට එයින් ස්වර්ග රාජ්‍යෙහි ගෝලයකෝ බවට පත්වෙන යම් විනයදරයෙක් වේද ඔහු සිය ගබඩාවෙන් නවීන දේත් පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහ මූලිකයෙකුට සමානයි වදාළසේක. ශුද්ධ සුවිශේෂ වාක්‍ය නම් එසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ජේසුස් සමිඳුන් තුළ ආදර සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ. අද පළවන කියවීමේ සඳහන් වන ආකාරයට අපි හිතුවොත් එහෙම දෙවියන් වහන්සේ ස්වප්නයකින් හෝ දර්ශනයකින් ඔබට මට දර්ශනය වෙලා. ඉදා සලමුන් රජතුමාට කිව්වා වගේ කිව්වොත් ඔබට මම එක වරයක් ලබා දෙනවා ඔබ කැමති දෙයක් ඉල්ලන්න කියලා. මොහොතකට හිතලා බලමු අපි මොනවා ඉල්ලයිද? එකම එකයි ඉල්ලන්නට පුළුවන් එක වරයයි. මොනවද ඔබ මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන ඒ වරය වරප්‍රසාදය ආශිර්වාදය. සුවය සහනය වෙන්නට පුළුවන්. අධ්‍යාපනයේ ව්‍යාපාර ලෝකයේ රැකියාවේ සාර්ථකත්වයන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පවුලේ සමගිය එකමුතුකම වෙන්නට පුළුවන්. විදේශගත වීමක් විවිධ හේතු කාරණා විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් අද පළවෙනි කියවීමේ සඳහන් වන ආකාරයට සලමොන් රජතුමා මොනවද ඉල්ලන්නේ? සලමොන් රජතුමා ඉල්ලන්නේ ඥානය, wisdom. මේ ඥානය මොනවටද? අපි හැමෝටම ඥානය අවශ්‍යයි. ගොඩක් වෙලාවට අපි ඥානය කියලා කිව්ව ගමන් මතක් වෙන්නේ විභාග සමත් වීම, උපාධිපත් වීම, රැකියාවන් සඳහා අවශ්‍ය වන සාධකයක් හැටියට. නමුත් මෙහිදී සලමොන් රජතුමා ඥානය ඉල්ලන්නේ එවැනි දෙයකට නෙමෙයි. ඥානය ඉල්ලන්නේ ඇයි කියන එකත් සලමොන් රජතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා. රජතුමා කියනවා හොඳ නරක දැනගන්න, හරි තීරණ ගන්න, නිවැරදි තීරණ ගන්න අවශ්‍ය ඥානය මට ලබා දෙන්න. දෙවියන් වහන්සේ ඉතාමත් ප්‍රසන්න වෙනවා මේ ඉල්ලීම. ඒ නිසාම ඒ ඉල්ලීම ඉටු කරනු ලබනවා. මේ ඥානය ඉල්ලන්නේ හොඳ නරක දැනගන්න, ඒ වගේම නිවැරදි තීරණ ගන්න, නිවැරදි ලෙස විනිශ්චය කරන්නට. ඇයි ඔබට මට මේ ඥානය අවශ්‍ය වෙන්නේ? ජීවිතේ
හොඳ නරක දැනගන්න. එහෙම නැත්නම් නිවැරදි තීරණ ගන්න. ඔබේ මගේ ජීවිතයේ ආරම්භය අපි දන්නවා දෙවියන් වහන්සේ තුලයි. රජතුමෙක් වේවා, සාමාන්‍ය වැසියෙක් වේවා, විවාහකෙක් වේවා, අවිවාහක කෙනෙක් වේවා, පූජක පැවිදි වේවා, අපේ හැමෝගෙම ජීවිතේ මිනිස් ජීවිතයේ ආරම්භය දෙවියන් වහන්සේ තුලයි. අපි මේ ලෝකෙට පැමිණෙන්නේ දෙවියන් වහන්සේ තුල වාසය කරලා උන්වහන්සේ ගන්න තීරණය තුල අපි මේ ලෝකේ ජීවිතයට පැමිණෙනවා. එන මේ ඥානය අපිට අවශ්‍ය වෙන්නේ එකක් ඔබ මම මේ පැමිණි තැන අමතක නොකරන්න. දෙවෙනි එක තමයි ඔබේ මගේ ගමනාන්තය ඩෙස්ටිනේෂන් අපේ ඔබේ ජීවිතය තුළ අවසානයේ ඉලක්කය වෙන්නේ මොකද්ද කියන එක හරියට පැහැදිලි කරගන්න. ඔබේ මගේ අවසාන ඉලක්කය රැකියාවද, විවාහයද, පූජක පැවිදි ජීවිතයේද, යම්කිසි තනතුරක්ද, නැත්නම් උසස් වීමක්ද, විදේශගත වීමක්ද, නිවසක් වාහනයක් මිලදී ගැනීමද, මේ ඔක්කොම මේ ලෝකයේ තුල තිබෙන දේවල් අවශ්‍යයි. නමුත් ඉලක්කය ගමනාන්තය ප්‍රධාන අරමුණ වෙන්නට ඕනේ ස්වර්ගයට දෙවියන් වහන්සේ සමග ජීවත් වීමට නැවත ගමන් කිරීමයි. වෙනත් විදිහකට කිව්වොත් පැමිණි තැනට ආපසු යෑමයි. අපි ගෙදරින් දවසක් උදේ පිට වෙලා නැවත හවස ගෙදර එන්න බැරි වුණොත් ඒ ගමන සාර්ථක නැහැ. නැවත ගෙදර පැමිණුණෙන් පසුව තමයි අපේ ගමන සාර්ථක වෙන්නේ. මොකද පිට වුණු තැනට නැවත අපි ආවා. ඒක දුම්රිය ගමනක් වෙන්නට පුළුවන්, ඒක බස් රථයේ ගමනක් වෙන්නට පුළුවන්. පිට වුණු තැනින් නැවත පැමිණි විට තමයි ඒ ගමන සම්පූර්ණ වෙන්නේ. එහෙනම් මෙලෙස අපි දෙවියන් වහන්සේ සොයා යන්නට, ස්වාමින් වහන්සේව අයිති කර ගන්නට අපට ඥානය, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අවශ්‍යයි. අනේ නිසාමයි අද සුදු සුවිශේෂී තුල මතයතුමාගේ සුදු සුවිශේෂී 13 වන පරිච්ඡේදයේ ස්වර්ග රාජ්‍ය උපමා කරනවා. නිදහනයකට, මුතු ඇටයකට, ඒ වගේම දැලකට. අපි මේක දහම් පාසල ඉගෙන ගන්නවා. මේ ගැන මෙනෙහි කරනවා. ස්වර්ග රාජ්‍ය පිළිබඳ උපමා පිළිබඳව කතා කරත්. අද දවසේදී මෙහිදී පෙන්වනවා මේ නිදානේ වේවා, මුතු ඇටේ වේවා, දැලේ සිටින හොඳ මසුන් වේවා අයිති කර ගන්නට, නැත්තම් දෙවියන් වහන්සේ සමග සැබැඳියාවක් ගොඩනගා ගන්නට අපිට පිරිවැයක් දරන්නට වෙනවා. කොස්ට් එකක් දරන්නට වෙනවා. ඒක අද සුදුසු විශේෂ ලස්සනට පෙන්වනවා. මේ නිදානය තියෙන කෙත මිලදී ගන්න මේ පුද්ගලයා මොකද කරන්නේ? දේවචනේ ලස්සනට සඳහන්. තමා සන්තක සියල්ල විකුණා. ඊළඟට රගනා මුතු ඇටේ ගන්න මොකද කරන්නේ? තමා සන්තක සියල්ල විකුණා. ඒ වචනේ මේ විදියටම පාවිච්චි වෙනවා. තමා සන්තක සියල්ල විකුණලා අතහැරලා තමයි මේ වඩා වටිනා දේ නිදානය වේවා, මුතු ඇටේ වේවා අයිති කරගන්නේ. මේ නිසයි අපිට ඥානය ඕනි. ඔබේ මගේ ජීවිතයේ අතහැරිය යුතු දේවල් අතහැරලා අයිති කරගත යුතු දේ අයිති කරගන්න. ගොඩක් වෙලාට ඔබේ මගේ ජීවිතේ අපි ගැඹුරින් හිතුවොත් එහෙම යමක් අයිති කරගන්න නම් තවත් සමහර දේවල් අතහරින්න වෙනවා. පාසල් ජීවිතය තුල ගත්තොත් එහෙම මේ අත්හැරීම තුල අයිති කර ගැනීම කියන එක අපි හොඳට දකිනවා. විභාගයේ හොඳ ප්‍රතිඵල අයිති කරගන්න නම් తాවකාලිකව හෝ ක්‍රීඩාව, රූපවාහිනිය, විනෝද ගමන් අත්හරින්න වෙනවා. වඩා වටින දෙයක් අයිති කරගන්න ඊට වඩා වටිනාකමෙන් අඩු දෙයක් අත්හරින්න වෙනවමයි. මේක තමයි ජීවිතේ. විවාහ ජීවිතයේ වේවා බොහෝ දෙනෙක් අත්හැරලා තමයි එක් අයෙක්ව තෝරගන්නේ විවාහ ජීවිතේ. ඒ විවාහ ජීවිතය තුළ තව බොහෝ ආසාවන්, හැඟීම් තිබුණාට ඒ අත්හැරලා පෞල් ජීවිතයේ වෙනුවෙන්, පෞල් ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් අපිට ජීවත් වෙන්නට වෙනවා. අද දේශීය පූජක සහ පැවිදි ඉරුදින සමරද්දි පූජක පැවිදි ජීවිතයට ඇතුළු වීමත් ඒ ආකාරයෙන්මයි. පූජක පැවිදි ජීවිතයට ඇතුළු වෙනවා කියන්නේ ලෝකේ බොහෝ පුද්ගලයන්, බොහෝ වස්තුව, බොහෝ ආශාවන් කැප කරන්න තියෙනවා. ඇයි ඒ කැප කරන්නේ? ආස නැති හින්දාද? නොහැකි නිසාද? සුදුසු නැහැ, ගැළපෙන්නේ නැහැ, පව් කියලා කියන නැහැ. විවාහ ජීවිතය, රැකියාව, ව්‍යාපාරය හරි ලස්සන දේවල්.
නමුත් මේ ලස්සන හැම දෙයක්ම අතහරිනවා ඊටත් වඩා වටින පූජක පැවිදි ජීවිතයට ඇතුළු වීමට. මේ ආකාරයෙන් ගත්තම ඕනෑම ජීවිත රටාවක් ගත්තොත් එහෙම අත්හරින්න වෙනවාමයි වඩා යහපත් දෙයක් අයිති කර ගැනීම සඳහා. මෙන්න මේ තීරණය ගන්න. අත්හැරීම තුල අයිති කර ගැනීම කියන තීරණය ගන්න නම් ඥානය. සලමන් රජතුමා ඉල්ලපු ඒ ඥානය අවශ්‍යයි නිවැරදි තීරණ ගන්න. එහෙනම් අපේ ගමනාන්තයේ පැහැදිලි මේ ස්වර්ග රාජ්‍යයයි දෙවිඳුන් අත්පත් කර ගැනීමයි. මේ මිනිස් ලෝකයේ තුල විශේෂයෙන්ම අපේ කතෝලිකයන් හැටියට ජීවත් වෙද්දී මේ ස්වර්ග රාජ්‍යය කරා යන ගමනාන්තය සඳහා අපිට විවිධ මාර්ග තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් යමෙක් මීගමුව ප්‍රදේශයේ ඉඳලා කොළඹ ප්‍රදේශයට යන්නට ඕනි නම් අද වර්තමානයේ වෙනකොට ඔහුට නැත්තම් ඇයට තෝරගන්න පුළුවන් විවිධ මාර්ග. එකක් අපි දන්නවා අධිවේගී මාර්ගය තියෙනවා. එහෙම නැත්තම් අපේ මීගමු මාර්ගය තියෙනවා. එහෙමත් නැත්තම් අපිට පුළුවන් තවත් පැතිකඩකින් ගිහිල්ලා හැමිල්ටන් ඇලපැත්තෙන් ගිහිල්ලා අපිට කොළඹට ඇතුළු වෙන්න පුළුවන්. අපි මොන පාරෙන් ගියත් යන්නේ කොළඹට. ගමනාන්තේ එකයි. නමුත් තෝරාගන්න පාර අනුව මාර්ගය අනුව යන්නට යන වේලාව ගමනේ පහසුව අපහසුව වෙනස් වෙනවා. අපි තෝරගන්න පාර අනුව. හැබැයි ගමනාන්තේ එකයි. ඒ වගේ ඔබේ මගේ ජීවිතයේ ගමනාන්තයේ පැහැදිලි ඒ තමයි ස්වර්ග රාජ්‍යයේ දෙවිඳුන් සමග එකතු වීම. මේ සඳහා තෝරගන්න පුළුවන් මාර්ග සුද්ධෝ ස්වභාව පෙන්නනවා. පූජක ජීවිතය, පැවිදි ජීවිතය අද අපි මෙනෙහි කරන්නේ පිළිබඳව. එහෙම නැත්නම් ගිහි ජීවිතය, පූජක, පැවිදි, ගිහි. ගිහි ජීවිතයත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. විවාහක ගිහි ජීවිතය, එහෙම නැත්නම් අවිවාහක කැපවුණු දෙවිඳුන් වෙනුවෙන් කැපවුණු ගිහි ජීවිතය. ඒතර මේ මොන මාර්ගයෙන් ගියත් ස්වර්ගය තමයි ඔබේ මගේ අරමුණ වෙන්නේ. මේ ස්වර්ගීය අත්දැකීමට ඇතුළු වීමයි අරමුණ වෙන්නට ඕනේ. එසේ අරමුණෙන් පිට යන හැම අවස්ථාවෙදීම පූජක ජීවිතේ වේවා, පැවිදි ජීවිතේ වේවා, විවාහ ජීවිතේ, ගිහි ජීවිතේ වේවා, එය පාපයක් කියලා හඳුන්වනවා. අරමුණෙන් පිට යෑම පාපයක්. ඉලක්කයෙන් පිටතට යෑම පාපයක් ලෙස අපි දකිනවා. නිසා අද දවසේ අපි විශේෂයෙන්ම සලමොන් රජතුමා වගේ යාඥා කරමු. ඔබටත් මටත් විවාහක, අවිවාහක, පූජක, පැවිදි, තරුණ බාලමහලු අපි හැමෝටම ඒ ඥානය දෙන්න. ස්වාමිනී, හරි දේ තෝරගන්න, නිවැරදි මාර්ගය තෝරගන්න ඥානෙ, හරි වැරද්ද තේරුම් ගන්න ඥානෙ අපිට ලබා දෙන්න. එවිට අපේ ඉලක්කය අපිට පැහැදිලි වේවි. ඒ ඉලක්කය ස්වර්ග රාජ්‍යය අයිති කර ගැනීමයි. දෙවිඳුන් හා සමග බැඳුණු ජීවිතයකට ඇතුළු වීමයි. ඉනිසා යද දෙවනේ කියවීමේදී ශුද්ධ පවුලතුමා සඳහන් කරන්නේ ජේසුස් වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලේදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. ඔබ මම ඥානාන්විතව ක්‍රිස්තුන් වහන්සේව තෝරගන්නවා නම් අපේ ප්‍රේමයේ ගෞරවය උන්වහන්සේට පුද කරනවා නම් උන්වහන්සේ මේ ලෝකයේ ඇති සියල්ල, අපි අත්හරින සියල්ල අපේ යහපතට යොමු කරනවා. මෙන්න මේ විශ්වාසය තුළ අද දවසේ අපි එකිනෙකා වෙනුවෙන් යාඥා කරමු. ඥානය, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අප හැමට ලබා දෙන්න කියලා. අප ජීවිත ආශිර්වාද කරන, අප ජීවිත ගොඩනංවන ස්වාමින් වහන්සේ කෙරෙහි, ශුද්ධෝ ත්‍රිත්වයේ කෙරෙහි හා ශුද්ධෝ සභාව කෙරෙහි අපගේ විශ්වාසය අපි ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසා පොළවද පෙරනොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බලැති යම් කෙරෙහිද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒකජන්ත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද, ආලෝකයෙන් ආලෝකයේද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්වයේ ඇතිව
උන්වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසේ යන ගැසුණු ලැබ මරණ වේදනා විඳ උකුත් වී තැන්පත් කරන ලැබූසේක. ශුද්ධෝ ලිපි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථානෝසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවිතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්න්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්න්ද සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසිවරුන් මගින් කතා කළසේක. අපෝස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපගේ යෙදුම් ස්වාමින් වහන්සේට අපි ඔප්පු කර සිටිමු. ආදර දෙවිපියාණනි, සුදු සභේ නායකයාණන් වන පළවන ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන්ට ශුද්ධ සභාව ශුද්ධවත් කිරීමේ මෙහෙවරේ නිරත වන්නටද ශුද්ධාත්ම මඟ පෙන්වීම තුළ තම බැටළු රැළ පෝෂණය කිරීමටද අවශ්‍ය වරම් දානය කරනු පිණිසද ස්වාමිනේ අප කරන ආඥා සාවදාන මැනව. ආදර දෙවිපියාණනි, දේශීය පූජක දිනය සමරන මෙදින අප රටේ වෙසෙන සියලුම පූජක පැවිදි සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබ වහන්සේට යාඥා කරමු. තම ජීවිත තුළින් ජේසුස් වහන්සේව දේව ජනතාවට හඳුන්වා දීමටත් තම කැඳවීමට විශ්වාසවන්තව දිවි ගෙවන්නටත් අවශ්‍ය ආශිර්වාදය ඔවුනට දානය කරන පිණිසද ස්වාමිනේ අප කරන ආඥා සාවදාන මැනව. ආදර දෙවිපියාණනි, සුභාරංචියට සාක්ෂි දරමින් දේව රාජ්‍යයේ වටිනාකම් තුල ආත්මිකව අප පෝෂණය කරන පියතුමන්ලා හා කන්‍යා සොහොයුරියන්ගේ මඟ පෙන්වීමට විවෘත වෙමින් ඔබ වහන්සේට ප්‍රසන්න ජීවිත ගත කරන්නට අවශ්‍ය වරම් කිතුණුවන් වන අපට දානය කරනු පිණිසද ස්වාමිනේ අප කරන ආඥා සාවදාන මැනව. ආදර දෙවිපියාණනි, බලය වෙනුවෙන් මිනිස් වටිනාකම් වියකී යන අප රටේ තමන්ට පෞද්ගලික ලැබෙන වාසි ගැන නොතකා මිනිස් ජීවිතයන්ට ගරු කරන ජනනායකයන් පත් කර ගන්නට සියලුම ලාංකිකයන්ට අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනේ අප කරන ආඥා සාවදාන මැනව. ආදර දෙවිපියාණනි, අද දින මෙම දිව්‍ය පූජාව විකාශනය කිරීම සඳහා බැතිබර දායකත්වය දක්වන සියලු දෙනාටත් නිවසේ සිට දිව්‍ය පූජාව සඳහා සහභාගී වන සියලු දෙනාටත් වර්බුම් රූපවාහිනී වැඩසටහන් සඳහා අතහිත දෙන සැමටත් අවැසි සියලුම වරප්‍රසාදයන් දෙවි මහෝත්තමයාණන්ගේ දේවාශිර්වාදය තුල ලැබෙන පිණිසද ස්වාමිනේ අප කරන ආඥා සාවදාන මැනව. සුළු මොහොතක් නිශ්ශබ්දව අපේ අත් දෙක වැඳගෙන අපේ හිස පහත් කරගෙන අපේ දෙනෙත් පියාගෙන අපේ පෞද්ගලික යදුම් ස්වාමින් වහන්සේට ඔප්පු කරමු. අපේ දරුවන් වෙනුවෙන්, අපේ පවුල් වෙනුවෙන්,
විශේෂයෙන්ම රෝගීව සිටින හැම කෙනෙක් වෙනුවෙන්ම යාඥා කරමු. මේ ලෝකයේත් අපේ රටත් මේ වසංගත තත්වයෙන් මුදා ගන්නා ලෙස දෙවි මහෝත්තමයන් වහන්සේට යාඥා කරමු. සෑම විට නිවැරදි තීරණ ගන්නට අපේ ගමනාන්තය මතක තබාගෙන ස්වර්ගීය අත්දැකීම තුළ ජීවත් වන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඉල්ලලා අපි යාඥා කරමු. මිකුදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ආදර සහෝදර සහෝදරීනි ආදර දුවේ පුතේ මාගේ සහ ඔබගේ යාගය සියලු බැලති පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනීය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. අපි යාඥා කරමු. දෙවී ස්වාමිනී ඔබ වහන්සේගේ ත්‍යාගවන්තකම නිසා අප ලබාගත් මේ පඳුරු අපි ඔබ වහන්සේටම පුද කර සිටිමු. එම පඳුරු පිළිගෙන ඔබ වහන්සේගේ පුතුන්ගේ පාරිශුද්ධ අභිරහස බවට පත් කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ අනුභවයෙන් එදිනෙදා දැහැමි බවින් දිවිගෙවමින් සදා ආනන්දේ පංගුකාරයන් වන්නට අපට මඟ පෙන්වුව මැනව. මේ කිව්දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණෙනි සියලු බල ඇති සදාතන දෙවී ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. පාප අන්ධකාරයේ ගැලී විසිරී ගිය ඔබ වහන්සේගේ දරු කැල
ඔබ පුතුණුවන්ගේ සිරිලය මගින්ද ශුද්ධාත්මයන්ගේ ආනුභාවයෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ පවුල මෙන් එක් රැස් කළසේක. මෙසේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව පාරිශුද්ධ ත්‍රිත්වයේ ඒකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ මෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරයේ මෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ කරුණා මහිමය පසසන්නීය. එහින් සියලු සුර දූතයන්ද ශුද්ධවන්තයන්ද සමග එකමුතු වී ඔබ වහන්සේගේ මහිමය අපි මෙලෙස වර්ණනා කරමු. එසේ ස්වාමිනී වහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු ශිෂ්‍යතාවේ උල්පත ඔබ වහන්සේමය. ඒන වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදිමු. අපේ සියදිනුවේ මේ පඳුරු අප උදෙසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලුම මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එහින් පියාණනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලුමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත්
ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායිද සිටිමු. ස්වාමිනී මුළු ලොවෙහි පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව පළමු වන ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද සහායක රදගුරුතුමන්ලාද සකල පූජක හා පැවිදි පිරිසද සමග එම සභාව දෑගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද එතුමියගේ දම්පතින් වූ භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සෑම කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙවූ සියලු ශුද්ධවන්තයන්ද ශ්‍රී ලංකාවේ අපෝස්තුලවර ශුද්ධෝ ජොසේවාස් මුනිදුන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණෙනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. ජේස්වාමින් වහන්සේව අයිති කර ගනිමින් අප සතු සියල්ල පරිත්‍යාග කොට ස්වර්ග රාජ්‍ය උරුම කර ගන්නා ලෙසින් යහපත් ලෙස ජීවත් වෙන්නට අවශ්‍ය වරම ශක්තිය ධෛර්යය ඉල්ලලා දේව පුතා අපිට ඉගෙනුව යාඥාවෙන් අපි දේව තාත්තට මෙලෙස යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයදීමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි සුවකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවටද අප රටටද සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට හදවතින්ම ජේසුස් සමිඳුන්ගේ සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා.
සෑම පාප දුරන දේව අජබෝවානනේ අපට කරුණා කළමැනේ ලොවේ සත් සෑම පාප දුරන දේව අජබෝවානනේ අපට කරුණා කළමැනේ ලොවේ සත් සෑම පාප දුරන දේව අජබෝවානනේ අපට සාමය දුනමැනේ මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව්හරින තැනැන් වහන්සේ මෙන්න සියල්ලත් හැර දෙවිඳුන් අයිති කර ගැනීමට ඔබ මා කැඳවන ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් ඔබත් මමත් සැබවින්ම භාග්‍යවන්තයෝය ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. May the body and blood of Christ. ජේසුස් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි යාඥා කරමු. ජේසුස් සමිඳුනි ඔබ වහන්සේගේ මරණයේද උත්ථානයේද සදාතන සිහිවටනය වන දිව්‍යමය ප්‍රසාද නිදානයෙන් අපි පෝෂ්‍ය වූයෙමු. ඔබ වහන්සේගේ මහත් ප්‍රේමී තිලිනය අපට සදාතන ගැලවීම අත්කර දෙන උතුම්ම නිදානය වේවා. ඔබ වහන්සේ සදාහට වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සියලු දෙනා ආශිර්වාද කර සෑම නපුරෙන්ම ගලවන සේක්වා. ආමෙන්. යන්න ජේසුස් සමිඳුන්ගේ සාමය සහ ප්‍රේමය ගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
සමිඳුන්ගේ සේවෙත කැපවූ කිතු බැති අද ඇති පියවරුනි ඔබ හත ජය වේ ඔබ හත තුති වේ නිදුකින් ඔබ දිගු කල් සැරදී ලෝ සැප දුරලා කිතු තුම සමගින් ජය තැඹ දෙසටම ලංවන්නේ මරිමව් සරණය වේ රැකවරණ නිවිතුරු හදවත් කොපියන්නේ දිවි සමිඳුන්ගේ සේවෙත කැපවූ කිතු බැති අද ඇති පියවරුනි ඔබ හට ජය වේ ඔබ හට තුති වේ නිදුකින් ඔබ දිගු කල් සැරදී අද දේශීය පූජක පැවිදි දිනය සමරන බැවින් අපි විශේෂයෙන්ම සියලුම ගරු පූජා ප්‍රසාදින්ලා වෙනුවෙන් ගරු සහෝදරතුමන්ලා ගරු පැවිදි සොයුරියන් වෙනුවෙන් යාඥා කරමු ආරාධනා කරන ඔබ සියලු දෙනාටම අද දවස තුල ඔබට හැකියාවක් ඇතනම් ඔබගේ මීසන්වල පාසැල්වල ධර්මදූත කාර්යාවේ නියැලෙන සියලුම ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා ගරු සහෝදරතුමන්ලා ගරු පැවිදි සොයුරියන් වෙනුවෙන් යාඥා කරන්න ඒ වගේම ඔබේ ජීවිතයට සම්බන්ධ ඔබට මතක තිබෙනවා නම් ඔබට ප්‍රසාද ස්නාපනේ දානය කරපු පළමු වරට සප්‍රසාද වහන්සේ අබුර්දී ආලේපය ඒ වගේම විවාහ සක්‍රමේන්තුව ඔබේ ජීවිතයේ වටිනා හැම මොහොතකදීම ඔබව ආශිර්වාද කළ ඒ වගේම ඔබේ දෙමව්පියන් වැඩිහිටියන් බොම දාන කරන්නට දායක වුණු මේ හැම පූජා ප්‍රසාදීන් වහන්සේ කෙනෙක්ම පැවිදි උතුමෙක්ම සිහි කරලා යාඥා කරන්න. ඉතින් අද දවසේ අපි හැමෝම පොදුවේ මේ හැම පූජා ප්‍රසාදීන් වහන්සේ කෙනෙක්ම රදගුරුතුමෙක්ම කාදිනලුතුමෙක්ම ඒ වගේම අපගේ සුදුතුම් පියානන්ද දේවාම්මගේ මැදහත්කමට බාර දෙමින් අපි යාඥා කරමු. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවෙන් ජේසුස් ආශිර්වාද ලද්දහොමිය. සාන්ත මරියනී දේවමෑණියනි පාපියෝ අපෝදේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. සියලු දෙනාම සාන්ත කුරුසේ අධ්‍යාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීන්තු සාන්තුගෙත් නාමයෙන් ආමේන්. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි ෆාදර්. ආදර සහෝදර සහෝදරියනි මේ දිව්‍ය පූජාව අවසානයේදී අපි සියලු දෙනාම විශේෂයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරමු. මේ දිව්‍ය පූජාව ඔබ වෙත ගෙනෙන්නට දායක වුණු හැම කෙනෙක්මම විශේෂයෙන්ම වර්බුම් නාලිකාවේ කාර්ය මණ්ඩලය මිසඳ දායකත්වයේ ලබා දුන්නු අනුග්‍රහය ලබා දුන් සියලු දෙනා ගීතිකා ගායනින් පූජාට උදව් වීමෙන් දේව වචනේ ප්‍රකාශ කිරීමෙන් දායක වුණු සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් යාඥා කරමු. ඒ වගේම ඔබ සියලු දෙනා අද දවසේ වර්බුම් නාලිකාව ඔස්සේ දිව්‍ය පූජාවට සම්බන්ධ වුණා. ඔබ සැම වෙනුවෙන් අප යාඥා කරන්නට අපි පොරොන්දු වෙනවා. මේ ආකාරයෙන් දිව්‍ය පූජාව නිවසේ සිටින ඔබට ගෙනෙන්නට තාක්ෂණය ගොඩක් වැදගත්. ඉතින් මේ තාක්ෂණය නිරන්තරයෙන්ම යාවත් කාලීන කරන්නට තියෙනවා. අලුත් වෙන්නට ඕනේ, වෙනස් වෙන්නට ඕනි. ඉතින් සර්වබුම් නාලිකාවෙත් දිව්‍ය පූජාවන් සහ විවිධ වූ ආගමික වැඩසටහන් ඔබ වෙත ගෙනෙන ඒ සෑම තාක්ෂණික උපකරණයක්ම යාවත් කාලීන කරන්නට අවශ්‍යතාවයක් මතුවලා තිබෙනවා. නිසා ඔබගේ විශේෂ දායකත්වයේ යාඥාව පරිත්‍යාගය අපි බලාපොරොත්තු වෙනවා. ඒ දායකත්වයට ලබා දෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.
Today's Holy Mass was offered by the generous contribution received by a faithful Verbum TV well-wisher for a family member to do well in his advanced level examination.